ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝ අග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට මාත් සමගම කියමු බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද මේ උතුම් ඇසලපුන් පොහෝ දවසේ අපි මීට පෙර ආතුව ධර්මදේශනා දෙකක් ශ්‍රවණය කරමින්
අපේ ජීවන මන්පෙත ධර්මානුකූල කර ගැනීම පිළිබඳව කරුණු කාරණා දැන ඉගෙන ගන්නට යෙදුණා. අපි අද පොහොය දවසේ තවත් එක් විශේෂිත දේශනාවක් සමගයි මේ ඔබ මා එකතු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙම දේශනාවේ විශේෂයෙන් මේ දේශනාව අද දවසේ ඔබ වෙත ගෙනෙන්නේ දායකත්ව ධර්ම දේශනාවක් හැටියට විශේෂ ඉල්ලීමක් මත සිදු කරන ධර්ම දේශනාවක්. මේ පින්බර දේශනාවේ පින්බර දායකත්වය දරනු ලබන්නේ විශේෂ අරමුණක් වෙනුවෙන් සචිනී මදුසිකා ගංගොඩගේ පින්වත් මහත්මියත් එතුමියගේ ආදරණීය ස්වාමියා වන දොන් නිපුන් සත්සර හෙට්ටිආරච්චි මහත්මාත් යන දෙදෙනාගේ විශේෂ අදහසක් තිබෙනවා විදේශගත වීම සම්බන්ධයෙන්. ඉතින් ඒ විදේශගත වීමේ අපේක්ෂාව ඉතා ඉක්මනින් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරගෙන පැවැත්වෙන උතුම් ධර්ම දේශනාවක් තමයි මෙතෙන් සිට සිදුවෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අද බුද්ධ වර්ෂ 2566 වසරේ ඇසළ මාසේ පුර 15ක පුන් පොහෝ දවසේ මේ පොහෝ දින ධර්ම වැඩසටහනේ තුන්වෙනි වැඩසටහන ඒ වෙනුවෙන් පැවැත්වෙන්නට සූදානම් වෙන්නේ. ඔබ හැමට ආරාධනා කරනවා මේ දේශනාව නරඹා මේ සමග එකතු පාදා වෙලා තව දුරටත් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ ඒ උත්තරීතර දහම පිළිබඳව අපි හිත පහදවාගෙන ඒ දහම කෙරෙහි යොමු වෙලා ඒ දහමෙන් ලැබිය යුතු නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නට ශක්තියක් හැම දිනාටම සලස ගන්නට ලැබේවා කියන අපේක්ෂාවෙන් පරමාර්ථයෙන් අපි අපේ දේශනාවට යොමු වෙන්නේ. ඉතින් අද දවසේ අපි ටිකක් මේ දහම් මඟ හඳුනා ගන්නට උත්සාහයක් ගනිමු කියන කතාවට මා ප්‍රවේශ වෙනවා. එයි මා එහෙම කීවේ ඔබ දහම් මඟ නොදන්න පිරිසක් නෙවෙයි. නේද? අපි කවුරුත් දන්නවා. අපි හොඳට දහම් මඟ දන්නවා. ඒ දහම් මඟ පිළිබඳ හොඳ වැටහීමක්, මන අවබෝධයක්, සෑහෙන දැනුමක් අපි කාටත් තියෙනවා. ඉතින් එහෙම තියෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ කියලා අපිට හිතෙනවා. දහම් මඟ අපි දන්නවා නම් අපිට ඒ සම්බන්ධයෙන් ඥානයක් තියෙනවා නම් එතකොට අපිට තියෙනවා මොනවාද? මාර්ගය පිළිබඳ ඥානය. මග්ගේ ඥාන. එතකොට අපිට මාර්ගයේ වැටහිලා ගැටලුවකට තියෙන්නේ ඵලය අවබෝධ නොවෙන එකයි තවම. ප්‍රතිඵලය දැනෙන්නේ නැහැ. එහෙම නේද දැන් අපිට කියන්න තියෙන්නේ. අපිට මේ දහම් මඟ තේරෙනවා. හාමුදුරනේ අපි එහෙම මේ ධර්මයක් නොදන්න පිරිස නෙවෙයි. අපි කවුරුත් මේ දහම පිළිබඳ ලොකු අවබෝධයකින් ඉන්නේ. අපිට දහම් මඟ වැටහීමක් තියෙනවා. ඒ වුණාට ගැටලුවකට තියෙන අපිට තාම ඒ සම්බන්ධයෙන් කිසි ඒ මාර්ගයේ දන්නා බවට ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබිලා නැහැ.
ඉතින් අපි මේ මාර්ගය දැනගෙන මාර්ගයේ වඩාගෙන කාලයක් යනකොට ඉතින් අපිට ප්‍රතිඵල ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ අහලා තියෙනව නේද අකාලික ගුණය කියලා එකක්. මේ ධහමේ තියෙනවා මොකද්ද? අකාලිකෝ කියලා අපි වන්දනා කරන ගුණයක්. ඒ බුදුරජාණන් වහන්සේට මේ දහම තුල දේශනා කරද්දී මේ අකාලික කියන ගුණය බුදුරජාණන් වහන්සේ කොයි විදිහට අපිට පෙන්ලා දුන්නේ? අකාලිකෝ කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. දැන් ගොඩාක් වෙලාවට මේක හරියට තේරුම් ගන්න බැරි උනේ මේ මෑත කාලෙක ඉඳලා අහන්න ලැබෙනවා අකාලික කියන්නේ ඕනෑම කාලයක අවබෝධ කළ හැකි දෙයක් කියලා. මේ ධහම ගැන එහෙම කියනවා. මම ඒක නෑ කියන්න උත්සාහ කරන්නේ නෑ. මොකද මම නැහැ කියන්න ඕනේ නෑ. ඕනෑම කාලයක අවබෝධ කළ හැකි කියලා කියපු අයම ඒ අයගේ ඒ කතාවන් එක්කම දැන් කියවෙනවා මේ කාලේ බෑ අවබෝධ කරන්න කියලා. මේ කාලේ අවබෝධ කරනවා බොරු. ඒ නිසා මේ කාලේ පිනක් දහමක් රැස් කරගෙන සුගතියකට ගිහිල්ලා සැදී පැහැදී ඉන්න ඉදිරියේදී කාලයක් එනවා අවබෝධ කරන්න කියලා. එතකොට දැන් බුද්ධ ශාසනේ හරි අසිරිමත් නේද ඒ කියන විදියට. මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා හිටපු කාලේ මාර්ගඵලලාභීන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. ඊට පස්සේ ටික ටික මාර්ගඵලලාභීන් අඩු වෙලා ඇවිල්ලා තවදුරටත් මාර්ගඵල ලබන්න බැරි යුගයක් ඇවිල්ලා කියලා මේ දැන් මේ කියන යුගයේ පෙන්වනවා. පෙන්ලා කියනවා ඉදිරියේදී තව ටික කාලයක් යනකොට මේ ධර්මයේ විශේෂිත විදිහට අවබෝධ කිරීමේ අවස්ථාවක් එනවා කියලා. එතකොට මේ ඒ හින්දා මාර්ගයේ ඉන්න ඵලය ඒ වෙලාවට ලබා ගන්න පුළුවන් කියන අදහස. ඉතින් ඒක අකාලික බව විස්තර කරන්න ඔන්න දැන් ඒක පාවිච්චි කරනවා. මේ වෙලාවේ නම් බෑ කියනවා. එතකොට ඕනෑම කාලයක පුළුවන් කියපු කතාව දැන් ටිකක් වෙනස් වෙලා යනවා. ඕනෑම කාලයක අවබෝධ කළ හැකි හේයින් අකාලික වනසේක කියලා පාඩම් කරගත්තු අය ලංකාවේ ගොඩාක් ඉන්නවා. හැබැයි බුද්ධ දේශනාවේ මේ අකාලික ගුණය හඳුන්ලා දීලා තියෙන්නේ ඒ ක්‍රමයට නෙවෙයි. අකාලිකෝ කියලා කියනවා කොපමණකින්ද අකාලික වෙන්නේ? පින්වතුනි මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා යම්කිසි කෙනෙක් ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළ ලබන අත්දැකීම් හරහා එයාට මේ මාර්ගය පැහැදිලි වෙනවා. මාර්ගයේ මනාකොට පැහැදිලි වෙන ස්වභාවයක් ඇති වෙනවා. මොකේද ඇති වෙන්නේ? එයාගේ හිතේ. මෙන්න මෙහෙම තමයි මාර්ගය වඩන්න කියලා මාර්ගයේ පැහැදිලි වෙන සිතක් ඇති වෙනවා. ඒකට කියනවා මාර්ග චිත්තය කියලා. මොකද්ද කියන්නේ? මාර්ග චිත්තය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ මාර්ග චිත්තයට පසුව ඇති වෙන්නේ ඵල චිත්තය. මේ මාර්ග චිත්තයත් මේ ඵල චිත්තයත් අතර වෙනත් සිත් ඇති වෙන කාලයක් නැහැ. තේරුණාද? මාර්ග චිත්තයේ ළඟට ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම ඵල චිත්තය. එතකොට මාර්ග චිත්තයත් ඵල චිත්තයත් අතර කාලයක් නැහැ. මොකද මාර්ග චිත්තයෙන් පස්සේ ඒකාන්තයෙන්ම ඵල චිත්තය හට ගන්නවා. ඒ අතරතුර කාලයක් නැත. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා කියන්නේ.
එතකොට මාර්ග චිත්තක්ෂණය ළඟට හටගන්නේ මොකද්ද? ඵල චිත්තක්ෂණය. ඒ දෙක අතරතුර කාලයක් නැති හේයින් අකාලිකයි කියලා පෙන්ලා දෙනවා. ඒ කියන කතාවත් එක්ක බලනකොට මාර්ග චිත්තයක් අපිට අවබෝධ වෙලා නම් ඵල චිත්තයත් මේ වෙනකොට ලැබිලා. එනිසා අපි ධර්ම මාර්ගය දන්නවා කියලා හිතුවට ඒ දහම් මඟ පිළිබඳ හරිහටි ඥානයක් අපිට ඉපදිලා තිබිලා නැහැ. දැන් අපි හිතාන ඉන්නේ ගොඩාක් කල් යන්න ඕනේ ඊළඟ ප්‍රතිඵල මේකේ ලැබෙන්න කියලා. එතකොට බුදු දහමට විරුද්ධ භාවයක් තියෙනවා. ඒ නිසා මා මෙහිදී කල්පනා කරනවා මේ දහම පිළිබඳව ටිකක් සරල අපි කතා බස් කරලා තියෙන සරල මාතෘකා ඇසුරු කරගෙන ගැඹුරු දහම මොන වගේ තැනකද තියෙන්නේ කියලා දැනගන්න තේරෙන්නත් එක්ක පුංචි කරුණු කාරණා කිහිපයක් මේ දේශනාව තුළින් සිදු කරන්නට කල්පනා කරනවා. පැහැදිලි කරලා දෙන්න කල්පනා කරනවා. අපි බලමු අපේ දේශනාවට ගිහිල්ලා දහම් මඟ පිළිබඳ පුංචි හඳුනා ගැනීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අහලා තියෙනවා මේ දහම් මඟ මෙන්න මෙහෙම අහලා තියෙනවා. ඒ තමයි මේ දහම් මඟ අපි අහලා තියෙන්නේ කොහොමද? දානෙන් ආරම්භ කිරිලා ගමන් කරන එකක්. දානෙන් තමයි පටන් ගන්න. කොහොමද පටන් අරගෙන කොට යන්නේ ඉදිරියට? පළවෙනි එක දානය. ඉස්සරළම දානයට යොමු වෙන්න ඕන කෙනෙක්. දානේ හොඳට තේරුම් අරගෙන දන් දෙන්න ඕනේ. ඊළඟට දෙවෙනියට තියෙන්නේ මොකක්ද අපි අහලා තියෙන්නේ? සීලය. ඊළඟට යා මොකද කරන්නේ? භාවනාවට යොමු වෙනවා. එතකොට බහලා ඇති මේ විදිහටත් ගමන් මඟ දාන සීල භාවනා කියලා. ඉතින් සමහර අය අපි මේ ශාසනය ගැන නොදන්නව නෙමෙයි හාමුදුරනේ ශාසනය කියලා කියන්නේ වෙනම කොවත් නෙමෙයි දාන සීල භාවනා දියුණු කරගන්න එකටනේ. මේ දාන සීල භාවනා ප්‍රගුණ කරන එකටනේ මේ ශාසනය කියලා කියන්නේ, දහම් මඟ කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි අහලා නැතුව නෙවෙයි. ගොඩක් අය අහලා තියෙනවා දාන සීල භාවනා තමයි දහම් මඟ කියලා කියන්නේ. ඒකෙන් අපි අදහසක් තියනවද නැද්ද බලන්න. මම හිතන්නේ ගොඩාක් දෙනෙකුට මේ පිළිබඳ අදහසක් තියෙනවා. පළවෙනි එක දානය, දෙවෙනි එක මොකද්ද? සීලය. තුන්වෙනි එක භාවනාව. එතකොට දානය පිළිබඳව මේ විදිහට අපි ඉගෙනගෙන තියෙනවා. මතක් කරලා හොඳට බලන්න මේක අපහැදිලි දෙයක් නෙවෙයි හුඟ දෙනෙකුට දන්න දෙයක්. අලුතෙන් මං කියලා දෙන්න ඕන දෙයක් නොවන තරමට දන්න දෙයක්. ඉතින් අපි මෙහිදී දානය ගැන හොඳටම දන්නවද? මේක අපි හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ සීලය ගැන දන්නවද? මේ වචන ටික කියන්න නම් දන්නවා. සීලය ගැන ඒ උනාට විස්තර වශයෙන් දන්නවද? ඊට පස්සේ භාවනාව ගැන දන්නවද? භාවනාව කියලා කියන්න නම් දන්නවා. භාවනාව කරගන්න දන්නවද? මේ තුන ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? මේ තුන දන්නවා නම් ශාසනය ගැන දන්නවා, දහම් මඟ ගැන දන්නවා කියලා අපි කියනවා. ඉතින් අපි එදා ඉඳලා මේ ටිකනේ අහලා තියෙන්නේ, බණට අහලා තියෙන්නේ මේ කොටස් ටික තමයි. ඉතින් අද බණත් ඕක නම් අපි විශේෂ වෙන්නේ කොහොමද? නෑ පින්වතුනි. ඒ අපි හිතන විදිය. ඒ අපි දන්න විදිය.
අපි බලමු මෙතන ඉඳලා ඉදිරියට යන්නේ කොහොමද? මේකෙදි දානය මුලින්ම තියෙන්න ඕනේ මොකක්ද එතකොට? මුලින්ම තියෙන්න ඕනේ දානය කියන කොටස. අපි ඒක මෙහෙම ලකුණු කරමුන දානය සම්පූර්ණ කෙරුවා කෙනෙක්. එතකොට දානය සම්පූර්ණ කරලා ඊළඟට මොකේද මෙයාම යමු වෙන්න ඕනේ? සීලයට. සීලය පුරනවා ඊට පස්සේ. හොඳට සිල් අරගෙන සීලය පුරලා මෙයා සීලය සම්පූර්ණ කරගත්තා කියන්නේ. ඔන්න සම්පූර්ණ වුණා. ඊළඟට මොකේද මෙයා යමු වෙන්න ඕනේ? භාවනාවට. ඊට පස්සේ භාවනාව මෙයා වඩනවා. වඩලා භාවනාව සම්පූර්ණයෙන් වඩලා ඉවර කරනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්න ඕනේ? පළවෙනියෙන්ම මොකද්ද කරේ? දානය ප්‍රගුණ කරගත්ත දානෙ පිරෙව්වා. ඊට පස්සේ සීලයට යොමු වුණා, සිල් වැඩුවා, සිල් ප්‍රගුණ දියුණු කරගත්ත, සීලය සම්පූර්ණ කළා. ඊළඟට භාවනාවට යොමු වුණා, භාවනාව කරගෙන යනවා, ගිහිල්ලා භාවනාව සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මේ අයගේ කතාවේ තියෙන්නේ දැන් ඉතින් සියල්ල අවසන්. සියල්ල අවසන් කරලා කල යුතු සියල්ලට කරලා අවසානයකට යොමු වෙනවා. අවසානයත් සිද්ධ වෙනවා. ඊට පස්සේ යා කතා කරද්දි දැන් අපිට සිල් වලින් වැඩක් නැහැ. නේද? දැන් අපිට සිල් නැහැ. දානය දීම අවශ්‍ය නැහැ. දාන සීල භාවනත් ඕනේ නැහැ දැන් කතාව ඉවරයිනේ කියලා කවුරු හරි කෙනෙක් ප්‍රකාශයක් කරනවා. එතකොට ඒක පිළිගන්නත් ගොඩාක් අය ඉන්නවා. එතකොට සියල්ල අවසන් කියන තැනට ආවට පස්සේ මේ තුනම එපා නම් හිතන්න මෙහෙම මේ භාවනාව කියන එකට එනකොට මේ පල්ලෙහැ දෙක අවශ්‍ය වෙන්නේ නැහැ නේ. සීලය කියන එකට එනකොට දානය අවශ්‍ය වෙන්නේ. ඒකනේ මේ කියන්නේ. මොකද මේ සියල්ල අවසන් වෙන තැනට එනකොට මේ ඔකක්වත් වැඩක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මේ සියල්ල අවසන් කළේ කවුද? රහතන් වහන්සේ. එයා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ රහතුන්ට සිල් නැහැ කියනවා. සිල් වැදගත් නැහැ. ඒ වගේම රහතුන්ට එහෙනම් දාන වැදගත් වෙන්නෙත් නැහැ. භාවනා වැදගත් වෙන්නෙත් නැහැ. රහතුන්ට මේ එකක්වත් නැහැ කියලා කියන්නේ. එතකොට රහතුන්ට සිල් නැහැ කියන එක හොඳටම කියනවා ඉන්න. ඉතින් එහෙම යනකොට අපේ මේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අපි අරන් ඉන්න අදහස පිරිසිදු නැහැ කියලයි තේරුම් ගන්න වෙන්නේ. මේක මේ විදිහට තෝරලා දුන්නත් එහෙම කවුරු හරි මේ තේරුම් ගැනීම අපිට පැහැදිලි කරගන්න තියෙන මේක බුද්ධ ශාසනය තුල පවතින අදහසක් නන් නෙවෙයි. මොකද්ද? දානය සම්පූර්ණ කරගෙන සීලයට ආවා. සීලය සම්පූර්ණ කරගෙන භාවනාවට ආවා. භාවනාව සම්පූර්ණ කරලා සියල්ලෙන් අවසන් විජිතනකටපත් වෙනවා. ඊට සියල්ල අවසන් කරාට පස්සේ ඔන්න කළ යුතු දේ කළා. කියලා මෙහෙම කතාවක් අපි කතා කෙරුවට මේ කතාව මේ බුදු සසුනේ බාහිර කතාවක් මේක. බුද්ධ ශාසනය තුල තියෙන එකක් නෙවෙයි. මේ කතාව බුද්ධ ශාසනය තුල තියෙන කතාවක් නෙවෙයි. අපි දැන් යමු මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. මෙහෙම හඳුනා ගනිමු අපි. ඔන්න දැන් දානය තියෙනවා. දානයත් අපි දානේ පුරුදු කරනවා.
දානේ ජීවිතය තුළ ගල්ප ගන්නවා. ඒ වගේම සීලයත් ඒ එක්කම පුරුදු කරනවා, ප්‍රගුණ කරනවා. භාවනාවත් ඒ එක්කම ඉදිරියට ගෙනියනවා. එතකොට එකවර ටික ටික හැම එකම කරගෙන යනවා. දානය බලනකොට පේනවා නේද? තුනම තමයි සමාන්තරව දියුණු වෙගෙන යන්නේ. එකක් ඉවර කරලා අනිකට යනවා නෙවෙයි. ඒ මොකක්ද හාමුදුරුවනේ? එහෙම ක්‍රමයක් මේ එකක් මොන වැඩේ කරන්න ගියත් එකක් ඉවර කරලා ඉන්න බෑ අනිකට යන්න. එහෙම හිතෙන්නේ නැද්ද ඔබට? හදිස් ඔක්කොම එකට දාගෙන කරන්න පුළුවන්ද මේක? නේද? අපි එහෙම පුරුද්දක් නැහැ. අපි එකක් ඉවර කරලා තමයි ඊළඟ එකට යන්නේ. ඒක ඉවර කරලා තමයි ඊළඟ එකට යන්නේ. එහෙම තමයි අපේ ක්‍රමේ තියෙන්නේ. ඉතින් දැන් මම මේ කියලා දෙන දේත් එක්කලා බලන්න. දාන සීල භාවනා එකට එක වෙලාවේ වඩාගෙන යන එකක් පෙන්වන්නේ. ඉතින් ටික තුනම වර්ධනය වෙනවා. ඊට පස්සේ දියුණු කරගන්නවා තව. තුනම දියුණු වෙනවා එකවර. එහෙම එකට දියුණු වෙනකොට. එහෙම වෙලා එතකොට දාන සීල භාවනා සම්පූර්ණ වෙනවා. සම්පූර්ණයෙන්ම මාර්ගයේ වඩලා ඉවර වෙනකොට ඉවරිච්ච බවක් තියෙනවා. හැබැයි දානෙ කෝකද සීලෙ කෝකද එහෙම අර දානෙ සීලෙ භාවනාව කියලා වෙන් වෙන් වශයෙන් පෙන්වන්න බෑ. අවසානයක් පේනවා. ඒක නිසා තමයි ඔය කියන්නේ රහතුන්ට සීල් නැහැ කියලා. නමුත් රහතන් වහන්සේලා තුල තියෙන්නේ අවසානෙට මේ වගේ සම්පූර්ණ එකම එක දෙයකින් සියල්ල වැසිලා ගිහිලා තියෙන්නේ. ඒ තමයි නිවන. ඒක මොකද්ද? ඒ තමයි නිවන. එතකොට අරහත් සිතේ දැන් තියෙන්නේ මොකද්ද? නිවීම. රහතන් වහන්සේ තුල සිල්පද නැතුව නෙවෙයි. මේවා ඇතුලේ තියෙන්නේ මේ නිවීම ඇතුලේ තියෙන්නේ මේ විදිහට ත්‍රිවිධාකාරයකින් අවසාන වෙච්ච දේවල් ටික. ඒ අවසන් උනේ මොනවාද කියලා බැලුවොත් දාන සීල භාවනා. ඒවා ක්‍රමයෙන් වැඩිලා ඇවිල්ලා තියෙන්නේ. ප්‍රගුණ වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රගුණ වීම අයින් වුණොත් ආරම්භක මොහොතේ ඒවා සියල්ලම ආරම්භ වෙලා තියෙනවා. පැහැදිලි නේද? ඒ විදිහට දානය, සීලය, භාවනාව එකම තැනක එකම විදිහකට මේවා වර්ධනය වෙලා එන ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපිට මේක වෙන් කර කෙනෙකුට කියන්න යන්නේ නැහැ. රහතන් වහන්සේලා මේ මගේ දාන කොටස, මේ මගේ සීල කොටස කියලා එකක් පහු කරලා එහෙම පෙන්වන්නේ නැහැ. ඒ සියල්ලම වෙනුවට අවසන් කරපු බවක්, කල යුතු සියල්ල කරා කියන දැනීමක් තියෙනවා. මේක බාහිරයට තේරෙන එකක් විදිහ නෙමෙයි මම කියන්නේ. තමන් රහතන් වහන්සේට තමන් පිළිබඳ දැනීම. අවසානයේ උන්වහන්සේට පේන්නේ උන්වහන්සේගේ සිතේ තියෙන නිවීම තමයි විසා ඒ නිවුන සිතෙන් සියල්ල වැහිලා යනවා. ඒ නිසා උන්වහන්සේට පේන්නේ තමා නිවි ඇත. කල යුතු දේ අවසන් වෙලා නිවීමකට සැනසීමකටපත් වෙලා සිටිනවා. මේක තමයි බුද්ධ ශාසනික ක්‍රමය. ඊට පස්සේ බුදු සසුනක් තුල පමණක්ම දැකින්න පුළුවන් කතාවක් තමයි මේ තියෙන්නේ. මොකද්ද? මේ දානය, සීලය, භාවනාව එකට දියුණු කරගන්න පුළුවන් කතාව තියෙන්නේ බුද්ධ ශාසනික කතාවක් තුල පමණයි. බුදු සසුනත් තුළ පමණක්ම කළ හැකි කතාවක් මේක. මේ විදිහට ඒකාකාරීව දානය දියුණු කරනකොටම සීලය දියුණු කරනකොටම භාවනාව. වෙන ශාසනවල වෙන ක්‍රමවේද වලින් මේක කතා කරන්න බෑ. ඒකේ දානය ඉවර කරලා සීලයට, සීලය ඉවර කරලා භාවනාවට. එහෙම කතාවක් තමයි ওই වෙන ශාසන වලින් වෙන අනුශාසනාවල තියෙන්නේ. ඉතින් බුද්ධ ශාසනයේ පමණයි මේ එකම තැනක සියල්ල අවසන් කරන කතාවක් තියෙන්නේ.
ඉතින් මේක කෙනෙකුට එකපාර අලුත් ස්වභාවයක් පේන්න පුළුවන්. මේක එකපාර කෙනෙකුට එහෙම නෙවෙයි නේද කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතලා දහසනේ තේරුම් ගන්න එපා මේක තමයි ඇත්ත කියලා තේරුම් ගන්න බැරි නම් අපි ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හොයන්න පටන් ගන්න ඕනේ. එහෙම වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. එතකොට අපි බලමු මේකේ මුලින්ම සිද්ධ වෙන්න ඕන දේ එතකොට අපි අඳුරගන්න මේකේ පළවෙනි එක දානය කියලානේ. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්න යන්නේ මොකද්ද? මේ දාණයෙන් පටන් ගන්න ඕන. දාණයෙන් අපි ආරම්භ කරමු. කතාව එහෙනම් පටන් ගමු දාණයෙන්. එතකොට ගොඩක් අය දාණයෙන් පටන් ගන්නකොට දානේ සම්පූර්ණ කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා මේ නිවන් මඟ අනුගමනය කරනකොට මේ නිවන අවබෝධ කරගන්න නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න පාරමී පිරෙන්න ඕනේ කියනවා. මේ පාරමී පුරනකොට පළවෙනි පාරමිතාව හැටියට තියෙන්නේ මොකද්ද? දාන පාරමිතාව. ඒ දාන පාරමිතාවෙන් තමයි ආරම්භ කරන්න. එතකොට එහෙනම් අපි මේක දාණයෙන් පටන් ගන්නවා. පටන් අරගෙන අපි දානය ගැන ඉස්සෙල්ලා කතා බස් කරමුකෝ. මොකද්ද දානය කියන්නේ? දානය කියලා කියන දේ පළවෙනි එකට ගන්නවා. ඒක අපි විග්‍රහ කරගන්නවා මෙහෙම. පළවෙනි එක තමයි ආමිස දානය. ආමිස වශයෙන් දෙන දාන තියෙනවනේ. ඊළඟට තව තියෙනවා මොකද්ද? අභය දානය. එහෙම අහලා තියෙනවද? ආමිස දානය, අභය දානය. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එකට අපි අහලා තියෙන්නේ මොකද්ද? ධර්ම දානය. එතකොට මේකේ කෙනෙක් ඉස්සෙල්ලාම ආරම්භ කරන්න ඕනේ ආමිස දානය කියලා කෙනෙක් කතා කරනවා. ඊට පස්සේ අභය දානය. ඊට පස්සේ ධර්ම දානය. එතකොට තමයි මේ දාන ටික සම්පූර්ණ වෙන්නේ කියලා කතා කරනවා. ඒ වුණාට පින්වතුනේ දැන් අපි මේක වෙන වෙනම තෝරන් ගමුකෝ. මොකද ආමිස දානය කියන්නේ? ආමිස දානය කියන්නේ ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් ආදී වශයෙන් තියෙන මේ උපකාරක දේවල් ටික දෙනවට තමයි කියන්නේ ආමිස වශයෙන් දන් දෙනවා කියලා. ආමිෂමය දානයක් දෙනවා කියලා. මොනවද? ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් ආදී කොට ඇති නොයෙකුත් උපකාරී දේවල් කෙනෙකුට ලබලා දෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේලාට ලබා දෙනවා. ඒ දෙන දේවල් වලට කියන්නේ මොකද්ද? ආමිස වශයෙන් දන් දෙනවා කියලා. ඊළඟට අභය දානය. මොකද්ද අභය දානය කියන්නේ? අභය දානය කියලා කියන්නේ මොකද්ද? මිනිස්සුන්ට ඒ වගේම සත්වයන්ට එයාලගේ ජීවිතය ගැනත් ජීවත් වීමේදී උපකාරී වන දේවල් සම්බන්ධයෙන්ුත් ඇති වෙන බය නැති කරන එකට තමයි කියන්නේ අභය. බය දෙනව නෙවෙයි. බය දෙන්නේ නෑ මෙයාලා. බය ඇති වෙන හේතු දෙන්නේ නෑ. ඒ කියන්නේ අභය. පැහැදිලිනේ? එහෙම අර හුඟ කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ මේ අභය කිව්වට මේ බය හා සම්බන්ධ ගැටලුවක් මෙතන තියෙන්නේ කියලා. එක විශේෂිත නමක් කියලා පාඩම් කරගෙන ඉන්නේ. ආමිස දානය කිව්වා වගේ දාන අතර විශේෂිත නමක් අභය දානය. මේ බයක් දෙන්නේ නැහැ කාටවත්. ඒ බය නොදී ඉන්න මෙයාට පුළුවන් වෙන්නේ කොහොමද? මේ ගැන අපි කතා බස් කරමු.
ඊට පස්සේ මෙයා ධර්ම දාණය ගැන ඉගෙන ගන්නකොට මොකක්ද ධර්ම දාණය කියලා කියන්නේ? සබුද්ධික දෙවියන්ට මිනිසුන්ට ජීවිතයේ අවබෝධාත්මක ගමනකට මඟ පෙන්වා දීම. ඒක තමයි ධර්ම දාණය වෙන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒ කියන්නේ ජීවිතේ මොකද්ද කියලා ධර්මානුකූල පැතිකඩ පෙන්ලා දෙන්න බෑ. එයාලට තියෙන්න ඕනේ ප්‍රඥාවන්ත බව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මගේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ මේ ධර්මයේ අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ ප්‍රඥාවන්තයාට. මෝඩායට නෙවෙයි. එතකොට මේ ධර්ම දාණය කියන්නේ ධර්මතා පිළිබඳව කියලා දෙන්න අවබෝධයක් දෙන්න පුළුවන් වෙන්නේ සබුද්ධික දෙවියන්ට සහ මිනිසුන්ටයි. දැන් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට වුණත් මේ ධහම කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ පිනෙන් බලවත්. ඒ වුණාට දෘෂ්ටි වර්ධවා ගත්තු අය ඉන්නවා. ඉතින් එවන් අයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය හෙවත් මේ ධර්ම අවබෝධය කියන එක ලබලා දෙන්න බෑ. ඒ වගේම බුද්ධිමත් නැති මිනිස්සු එක්කත් ධර්මයේ හොඳට අවබෝධ කිරීම ගැන කතා කරන්න බෑ. ඒ අය ධර්මයේ දන්නවා කියලා තමයි කතා කරන්නේ. දැන් අපිට උනත් හිතුනේ මේ ධම්මග්ග ගැන අපි දන්නවා කියලා නේ හිතෙන්නේ. ඒ වුණාට මාර්ගය පිළිබඳ ඥානය ඇති වුණ කෙනා ඵලයටපත් වෙනවා. මේ ගැන දැනගෙනවත් ඉඳලා නැහැනේ අපි. නේද? මාර්ගඥානය සමීපයේම ඒත් එක්කම ඊළඟ චිත්තක්ෂණේ ඵලචිත්තය උදා වෙන ස්වභාවයක්. ඵලචිත්තයක් උපදින ස්වභාවයක් තියෙනවා කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි ඒ කරුණ පිළිබඳව ධර්මයේ දන්නේ නැහැ. එතකොට ධර්ම දානය කියලා අපි කරන්නේ එතකොට වෙන වෙන දේවල් ගැන කියා කතා කර ඉන්න එක. එතකොට ධර්මය හරි ගැඹුරුයි. ඒ ගම්බීරෝ කියන අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම දැක්කා. මා මේ අවබෝධ කොට වදාලා වූ ධර්මය හරි ගැඹුරු ධර්මයක්. ගම්බීරෝ කෙනෙකුට දකින්න අමාරුයි. දුද්දසා දකීමට දුෂ්කරයි. අවබෝධ කරන්නත් දුෂ්කරයි. දුරානුබෝධා අවබෝධයට දුරයි. ළඟින් අවබෝධ කරන්න බෑ. ඒ නිසා බොහොම වෙහෙසිලා මහන්සි වෙලා කැප වෙලා තමයි මේ ධර්මයක් අවබෝධ කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක ගොඩක් පස්සට ගාලා තියෙන්නේ කට්ටිය. ඉස්සරහට අරන් තියෙන්නේ මොනවාද? අනිකුත් දාන කටයුතු. ධර්ම දාන ටිකක් අඩුයි. දැන් අද මේ පින්වතුන් යමුනේ ධර්ම දානයකට. දැන් බලන්න මේ ධර්ම දානයක් අපි ලබලා දෙන්නේ මේ ධහම දරා ගන්න, ධහම ඉගෙන ගන්න, ධහම තේරුම් ගන්න හැකියාව තියෙන ප්‍රඥාවන්ත පිරිසකටයි මේක දෙන්න පුළුවන්. එතකොට එහෙම ධර්ම දානයක් දෙනකොට දැන් ඔබට පේනව නේද පින්වතුනි, ඔබ ආමිෂ දාන අවසන් කරලා නෙමෙයි මේ ධර්ම දාණයට ඇවිල්ලා තියෙන්නේ. අබේ දාණය අවසන් කරලා නෙවෙයි. ධර්ම දාණය කරනවා අපි උනාටද. මේ තිලින වෙන්නේ ධර්මයක්. ලෝක සත්වයාට ධර්ම කියලා දෙනවා කියන එක තැනට අපි ඇවිල්ලා. එතකොට අපි මුලින් කතා කරන්නේ ආමිෂ දාණය ඉවර වෙලා අබේ දාණයට යනවා. අබේ දාන ඉවර වෙලා ධර්ම දාන වලට. එතකොට ධර්ම දාණයෙන් දාණය සම්පූර්ණ කරනවා. එහෙම තමයි ගොඩක් කතා කරන්නේ. තේරුම් අරගෙන තියෙන්නේ මෙහෙම.
ආමිෂ දාණය එක කරගෙන ගිහිල්ලා ආමිෂ දාණය මෙහෙම මොකද ආමිෂ දාණය කියන්නේ ආහාර වස්ත්‍ර නිවාස බෙහෙත් ආදී කොට ඇති උපකාරී දේවල් දන් දෙනවා. ස්වාමීන් වහන්සේලා නම් ස්වාමීන් වහන්සේලාට උපකාරී දේවල් දන් දෙනවා. ඉතින් ඒවා තමයි පරිස්කාරක තව අතිරේක පරිස්කාරක කියලා අපි එන්නේ. අෂ්ට පරිස්කාරක අතිරේක සෙසු පරිස්කාරක කියලා මේ පරිස්කාරක කියන්නේ පිරිකර. පිරිකර කියන්නේ පරිස්කාරක. ඔච්චර තමයි මාරු කර කියන්න දන්නේ අපි නේ. පරිස්කාරක කියන්නේ මොකද්ද? පිරිකර කියනවා. පිරිකර කියන්නේ මොකද්ද? පරිස්කාරක කියනවා. ඇත්තටම මොකද්ද පරිස්කාරකයක් කියන්නේ? නේ? පරිස්කාර කියන්නේ පිරිකර වලට. දැන් ඔබ දන්නවා මේ දානයක් සාංගික කරනකොට ඔබ අහලා තියෙනව නේද මේ මෙන්න මෙහෙම ගාතාවක්. සාට පරික්කාරං සපරික්කාරං නේද? සාට පරික්කාරං මොකක්ද ඒකේ තේරුම? ස අට්ඨ පරික්කාර. ඒ කියන්නේ ස කියන්නේ සහිත. අට්ඨ පරික්කාර කියන්නේ අට්ඨ පිරිකර. ඔන්න පිරිකර කියන වචනේ ආව නේද පරිස්කාර කියන එකට. අට්ඨ පිරිකර සහිත කියන එකයි සාට්ඨ පරික්කාරං කියන්නේ. ඒතර සෙසි පරික්කාර වලට නිකම්ම කියන මොකද්ද? පරික්කාරං කියලාද? නෑ. සපරික්කාරං. සපරික්කාරං කියන්නේ ඒ විදිහටම ස පරික්කාරං. ස පරික්කාරං කියලා කියන්නේ සහිත පිරිකර සහිතව. මෙතන පරික්කාරං කිව්වම මෙතන සෙසු පිරිකර කියන එක. සෙසු පිරිකර සහිත. තේරෙනවනේ මේ වචන ටික අහලා තියාගන්න. ඔන්න ඕව ටික තමයි මේ ආමිෂ දාන වලට කෙනෙක් ලබලා දෙන්න කටයුතු කරන්නේ. එතකොට මේ විදිහට ආමිෂ දාණය එයා මොකද කරන්නේ? ආමිෂ දාණයට මේ පරිස්කාරක ආදී දේවල් දීලා ආමිෂ දාණය සම්පූර්ණ කරනවා. කාලයක් තිස්සේ කෙනෙක් කරන්නේ ඕන් ওই ටික සම්පූර්ණ කරමින් ඉන්නවා. දැන් අපි හුඟ දෙනෙක් ඉන්නේ බලන්නකෝ ආමිෂ දාන සම්පූර්ණ කර ඉන්න. තව ඒවා ඉවර නෑ නේද? හැමෝටම එකපාර නිවන් දකින්න බෑනේ කියනවා මේ ටික කරනවා. හැමෝටම ඉතින් හැම එක වගේ කරන්න බෑනේ කියලා අපිට පුළුවන් විදියටනේ අපි කරන්නේ කියලා මූලික කොටස් දැන් ඉවර කරමින් ඉන්නේ කියලා ආමිෂ දාන කොටස් කර ඉන්නවා. මම මේ වැරද්දක් කියනව නෙවෙයි. ඒත් වඩා නිවැරදි තැනකට එන්නේ කොහොමද කියලා පාරක් හොයාගන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මොකද මාර්ගය දහම් මග දැනගන්නකොට හරි විදිහට දැනගන්න නැතුව අපි මේ ගමන යන්න ගියාට ඔබ අහලා තියෙනවනේ හොඳට දැනගෙන ගියොත් කොහෙද යන්නේ? නොදැනගෙන ගියොත් මොකද වෙන්නේ? නේ දැනගෙන ගියොත් ඔබ කියන හුඟ දෙනෙක් කතරගම කියලා. නොදැනගෙන ගියොත් අතරමඟ කියන. ඒක එහෙම කියනව නේද පින්වතුනි? දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. ඒක හරිද? මොකද කියන්නේ? ඒක හරිද? නැහැ. එහෙම නෙවෙයි ඒක වෙන්න ඕනේ. ඒ ඔය වෙන කට්ටිය කියන විදිහනේ. මේක සාසනික ක්‍රමයට කියනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැනගෙන යන අය ගිහිල්ලා කතරගම නතර වෙලා ඉන්නේ නැහැ.
දෙවියෝ වැඳ පුද පුදා ඉන්නේ නැහැ. දැනගෙන යන අය මොකක්ද දැනගෙනද? මග දැනගෙන යන අය සතර මගම දැනගෙන ඉස්සරහට යනවා කියන්නේ සතර ඵලයටපත් වෙනවා. එහෙනම් දැනගෙන ගියොත් කොහෙද? සතර මග සතර ඵල. නොදැනගෙන ගියොත් කතරගම වෙන්නත් පුළුවන්, වෙන කොහේ හරි වෙන්නත් පුළුවන්. මේ සතර මග සතර ඵලය ලබන්න බැරුව අතර මග. පැහැදිලිද? ඒකයි මග දන්නවනම් කෙලින්ම එයා ඵලයන් එක්ක කතාවට යනවා. මාර්ගය දන්නේ නැත්නම් තමයි අපිට මේ විච්ච වැඩේ වෙලා ඉන්නේ. එහෙනම් මාර්ගය දන්නේ නැහැ. ඒකයි මම මේ මාර්ගය පිළිබඳ පුංචි හැඳුන්වා දීමක් කරගත්තොත් හොඳයි කියලා කිව්වේ. මේක පාඩම් කරන මාර්ගයක් කරගෙන ඉන්නවා අපි. නමුත් එහෙම පාඩමකින් මාර්ගය අඳුර ගන්න බෑ. මාර්ගය අවබෝධ කරන්න මාර්ගය වඩන්නම ඕන. ඒ ගැන ටිකක් හොඳට තේරුම් ගන්න. දැන් අපි ඊළඟ කොටසක කතා කරලා බලමු තව ටිකක්. ආමිෂ දාණය ඉවර කරලා ඊගාවට යමු වෙන්නේ මොකේද කියන්න බලන්න. ඔව් අබේ දාණයට යමු වෙනවා. අබේ දාණය කියලා කියන්නේ මිනිස්සුන්ගේ සහ සත්වයන්ට එයාලගේ ජීවිත පිළිබඳව ජීවිතේ එයාලා සතු දේවල් පිළිබඳව බයක් හැකක් නැතුව ඉන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. බය දෙන්නේ නැහැ එයාලට. බයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අපි මොකද දෙන්නේ එහෙනම්? අබය දෙනවා. බයෙන් ඉන්න ඕනේ නැහැ. අබේ දීලා තියෙන්නේ. බය නැතුව ඉන්න පුළුවන්කම දීලා තියෙන්නේ. ඒකට තමයි අබේ දෙනවා කියන්නේ. ඔන්න ඒක කොටස සම්පූර්ණ කරනවා. ඊළඟට ධර්ම දාණය. සබුද්ධික දෙවි මිනිසුන්ට මේ උදව් උපකාර වෙන උතුම් චතුරාර්ය සත්‍ය ආදී ගැඹීර ධර්මයේ මතු කරලා පෙන්ලා දෙනවා. ඒක තමයි ධර්ම දාණය වෙන්නේ. ඒක ඊට පස්සේ සම්පූර්ණ. එතකොට කට්ටිය හිතනවා දහම් මග තුල ඔන්න දැන් අපි සියල්ල සම්පූර්ණයි. දාණයෙන් සියල්ල සම්පූර්ණයි. තේරුණාද? කොහොමද? ආමිෂ දාණය මේ විදියටයි. ආහාර, වස්ත්‍ර, නිවාස, බෙහෙත් ආදී දේවල් උපකාර දේවල් දෙනවා. දීලා සම්පූර්ණ වෙනවා. අබේ දාණය කියන්නේ සත්වයින්ට මිනිසුන්ට ජීවිතය පිළිබඳව තියෙන බය. ඒ වගේම ජීවිතයට යොදා ගන්න කන බොන කෑම බීම ටික වෙන්න පුළුවන්. ඒ හා සම්බන්ධව තියෙන බය. ජීවිතේ තව පරිහරණය කරන දේවල් වෙන්න පුළුවන්. ඒවා අහිමි වෙයිද එහෙව නැති වෙයිද කියන බය ඇති වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට එයා මොකද කරන්නේ? ඒක සම්පූර්ණ කරලා ධර්ම දාණය සම්පූර්ණ කරන හැටි කියලා දෙනවා. එතකොට මෙන්න මේ විදිහට විග්‍රහ කිරීම මෙහිදීද මෙසේ තේරුම් ගැනීම බුද්ධ ශාසනික ක්‍රමයට අනුව නම් අපිට කියන්න තියෙන්නේ මේක නිවැරදීම නැත. මේකේ වරදක් තියෙනවා. ඒ වරදට අපි හසු වෙලා ඉන්නේ දැන්. මොකද මේවා එකක් ඉවර වෙනකන් අනික පටන් ගන්න ලෑස්ති නැහැ. ඒතර අනික පටන් ගත්තොත් පළවෙනි එක අතෑරලා දානවා සමහර අය. තේරෙනවද? ධර්ම දාණයට ගියාම ධර්ම දාණය විතරයි අනිත් ඒවා ඕනෙම නැහැ කියනවා. එතකොට එහෙම නෙවෙයි. මේකේ එහෙම තැනකට එන්නවනම් එන්න අවශ්‍ය වෙන පරිසරය අපි හදලා බලා ගන්න, තේරුම් ගන්න ඕනේ. ඉතින් පින්වතුනි මම ඔබට ටිකක් මේ පිළිබඳව මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න හිතුවා. දැන් ඔන්න අපි හිතමු අපි පන්සලට නැත්තම් උපාසක පිරිසත් ඉන්න තැනක පන්සලට දානේ ටිකක් අරන් යනවා. එතකොට එතන සිල් තියනවද? නෑනේ. සිල් ගන්න බැරි වුණා. අපි හිතමු ඔන්න උපාසක දානේ උයන්න උනා. ඒ නිසා එයා දානේ අරගෙන පන්සලට ආවා.
එතකොට එයාට එදා දවසේ සිල් සමාදන් වෙන්න උනේ නැහැ. එතකොට සිල් ගන්න උනේ නැත්නම් එදාට භාවනා කරන්න උනේත් නැහැ. ඒ නිසා වොන්න අපි දාණය විතරයි එදාට. ඔහොම කාලයක් දාන දීලා දැන් ඉතින් අපිත් සිල් ගන්න කාලෙට ඇවිල්ලා තියෙන්නේ කියලා ඕන් කට්ටිය සිල් ගන්නවා. එයා යොමු වෙන කොහරද? සීලයට. එයා කල්පනා කරන දැන් මං දෙන්න පුළුවන් කාලේ දාන් දුන්නනේ. දැන් සිල් රැකනවා. දැන් ඒකට දානේ නතර වෙනවා. නේද? දානේ ඔන්න නැවැත්තුවා. දැන් සීලය යනවා. ඊට පස්සේ සිල් හොඳට කාලයක් ආරක්ෂා කරගෙන මෙයා කාලයකට පස්සේ පටන් ගන්නවා භාවනාව. ඊට පස්සේ එයා නතර කරනවා මොකද්ද? සිල් ගැන කතා කරන එකත් නතර කරනවා. භාවනාවනේ දැන් කරන්නේ. සිල් වැදගත් නෑ. මෙන්න මේ විදිහට තේරුම් ගැනීම හරිම වැරදි පින්වතුනි. මේකේ තියෙන ලොකු වැරද්දක්. මේක හරි නෑ. මේක වැරදි. අපි කතිරයක් දානවා. මොකද්ද මේකේ තියෙන වැරද්ද? බුද්ධ ශාසනයට අනුව මේක වැරදි. බුද්ධ ශාසනික දානය කියන එක මීට වඩා වෙනස්. බුද්ධ ශාසනික සීලය කියන එක මීට වඩා වෙනස්. දැන් කෙනෙක් අපි හිතමුකෝ මේ දන් දෙන්න ආවා. දානය අරගෙන ආවේ. මෙයාට ගෙදර ඉඳගෙන ඒ දානේ උයන ගමනොත් දානේ හදන ගමනොත් මෙයාට සීලය ආරක්ෂා කරගන්න බැරිද? ඒ සමගම දානේ දෙනවත් එක්කම සිල්වත් වෙලා දන් දෙන්න බැරිද? ඒතර දන් දෙන එක ආනිසංස තියනවා වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මෙහෙම එකක්. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. සීලවන්තේසු දදාති දානං. මේක හරි වැදගත් කොටසක්. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. මොකද්ද මේකේ තේරුම? අපි තේරුම මෙහි උඩින් ලියන්නද? ඔව් මෙහෙම ලියමු. යමෙක් මං හිතන්නේ ඔබට පැහැදිලිව පේනවා ඇති. අපි මේක තේරුම මේ විදිහට ලියමු. යමෙක් කියන එක තමයි මං මුලින්ම කිව්වේ යෝ. ඊට පස්සේ කිව්වේ මොකද්ද? සීලවා. සිල්වත් වෙලා. යමෙක් එයා සිල්වත් වෙලා. ඒකට තමයි කියන්නේ යෝ සීලවා. ඊට පස්සේ මොකද කිව්වේ? සීලවන්තේසු. සීලවන්තේසු කියන්නේ සිල්වත් පිරිසක් කෙරෙහි කියන එක. සිල්වත් පිරිසකට සිල්වත් පිරිසකට
දදාති දානං කියන්නේ දන් දෙනවා. දදාති කියන්නේ දෙනවා. දානං කියන්නේ දානය. මේ දානේ තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු මහත්ඵල මහානිසංස වූ දානේ. මේක පෙන්වුවා මහත්ඵලයි මහානිසංසයි. මහත්ඵලයි මහානිසංසයි කියව මෙහෙම දානයක්. මොකද්ද? යම් කිසි කෙනෙක් මුලින් එයා සිල්වත් වෙලා තමයි දානෙ දෙන්නේ. එතකොට බලන්න මේ දානයයි සීලයයි එකතැන පුරුදු කරන්න පුළුවන් දෙයක්. මුලින් දන් දීලා ඉවර වෙලා නෙමෙයි. සිල් ගන්න ගත්තට පස්සේ දන් දෙන්න බෑ කියලා හේකුත් නැහැ. ඉතින් එයාට මේ තුනම කරන්න පුළුවන් වෙනවා. මොකද්ද? තව මේකට එකතු වෙන්න ඕනේ මොකද්ද? භාවනාව. ඒ කියන්නේ දැන් මේ විදිහට කලින් අපි කතා කරා මේක වෙන්න බෑ. කොහොමද වෙන්න බෑ කියන්නේ? දානේ ඉවර කරලා සීලෙට එනවා. සීලෙ ඉවර කරලා භාවනාවට යනවා කියලා එකක් නෙවෙයි. දාන දීම්, සිල් රැකීම්, භාවනා කිරීම මේ සියල්ල එකට එක කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. මේ ගැන කියලා දෙන්නේ හැබැයි බුද්ධ ශාසනයක තමයි. ඒකෙදි පින්වතුනි මම ඔබට මේ සුවිශේෂී දෙයක් කියන්න නිසා තාම ඔබට ඒක දැනුන්නේ නැහැ. මොකද තාම මම ඒ කොටසට අවධානය යොමු කළේ නැහැ. අපි ටිකක් යොමු වෙන්න බලමු ඒකට කොහොමද මේ මොකද්ද කියන්නේ කරුණ. මම මෙහෙම කියන්නම්කෝ. දැන් කෙනෙක් දානයක් දෙනවා. ඊළඟට තව කෙනෙක් සිල් රකින්න. තව කෙනෙක් භාවනා කරනවා. අපිට මේ දාණය දෙන තැනම සිල්වත් වෙලා දන් දෙන්න පුළුවන් නේ. එතට සිල් තියෙන්න පුළුවන්. ඒක අපිට බැරිද මෙහෙම? දාණයට කලමනා හොයන තැනේදී ඉඳලා දාණය උයන තැනේදී ඒ උයන වෙලාවේදී අපිට බැරිද හොඳ සිහියක් පවත්වමින් කටයුතු කරන්න? ඒ කියන්නේ හිත එහෙ මෙහෙ විසිරෙන්න නොදී මේ දානේ උයන දානේ ගැන මේ දානේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පිණිස හදන එකක්. එතකොට ඊළඟට බුද්ධ පූජාවෙන් අතිරික්තව ශ්‍රාවක මහා සංඝරුවනට හදන දානයක්. මේ දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා දානේ නැමැති මේ කාරණාව මුල් කරගෙන හිත ඒකාග්‍ර වෙන විදිහට පවත්තන්න බැරිද දානේ ආනිසංස සිහි කරන්න පුළුවන්. මේ කර කරා දානේ හදනවා. එතකොට මෙයා එකම අරමුණක හිත පවත්වන එකෙන් මොකද්ද කරන්නේ? භාවනාවක් කරනවා. එතකොට දානය තුල සීලයක් තිබිලා භාවනාවක් තිබිලා තත්ත්වයට ගේන්න පුළුවන්. ඊට පස්සේ සිල් රකින්නවා. එයා සීලයට ආවට පස්සේ දන් දෙන්න විදිහක් නැහැ කියලා කිව්වොත්. එතකොට සිල් නවත්තලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා දාන උයලා සිල් බිඳගෙන දානේ හදලා ආයෙ දාන ගෙනලා අනිත් අයට දෙන්න ඕනේ දානට. එතකොට සිල් රකින්න වෙන්නේ නැහැ. ඔව් සිල් ගන්න තැන ඉන්න වෙන්නේ නැහැ. ඒ තැනකට වෙලා ඉන්න එකට නෙමෙයි සිල් ගන්නවා කියන්නේ. Tamanට පුළුවන් සිල්වත් ජීවිතයක් තුල ඉඳීමෙන්ම මම ඔබට කිව්වා දානේ සකස් කරන්න යන්න පුළුවන්.
ඊට පස්සේ මෙයාට පුළුවන් Taman රකින්න සීලය ගැන අදිෂ්ඨාන කරගෙන දානෙ හදන්න. Taman රකින්න සීලය පිළිබඳ සිහි කර කර එයාට භාවනාවකට එන්න පුළුවන්. සීලය පිළිබඳ සිහි කරනවා. ඒ භාවනාව කරන්න පුළුවන්. දැන් මුලින් දානය පිළිබඳ සිහි කරනවා, දන් දෙන විදිහ පිළිබඳ සිහි කරනවා. ඒ භාවනාවට කියන ඡාගානුස්සති. ඡාගානුස්සතිය වඩමින් මේ දානෙ දෙන්න පුළුවන්. ඊට පස්සේ සිල් රකින්නවා. ඒ ගමන් Tamanට කෙනෙකුට උදව්වක් උපකාරයක් අවශ්‍ය දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ වගේම එයා මේ සීලය පිළිබඳ සිහි කරන භාවනා, Taman රකින්න සිල්පද පිළිබඳ සිහි කරන භාවනාවට කියන මොකද්ද? සීලානුස්සති. සීලානුස්සති භාවනාව. එතකොට මේ තුනත් එක තැන තියෙන්න පුළුවන්. සීලය තියෙන තැන දානෙත් තියෙන, භාවනාවක් තියෙන. දැන් අපි කතා කරන්න ඕනේ භාවනාව ළඟ දානය නැද්ද? භාවනා කරන තැනක දානයක් නැද්ද? මේක නැද්ද? එතකොට එතන සීලයක් නැද්ද? මෙන්න මේ කියන කතාවට අපි එන්න ඕන. එතකොට භාවනා කරන කෙනෙකුට දානයක් පුරවන්න උනොත් දැන් දාන් දෙන්න නැතුව බෑනේ. ඉතින් ඒ හින්දා මං මේ භාවනා නවත්තලා ගිහිල්ලා දන් දීලා එන්න ඕන. ඒ කියන්නේ දන් දෙන්න නම් දැන් ආයේ මොනවා හරි හොයන්න එපේ. සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයලා දානි හදන්න ඕනේ. ඒ දානි හදලා පන්සලට හරි කොහට හරි අරන් යන්න ඕනේ. ඒ අරන් ගිහිල්ලා දානේ පූජා කරන්න ඕනේ. එතකොට හිතන්න මේ භාවනා කරගත්තු රහතන් වහන්සේලා භාවනාව තුලම වාසය කරපු රහතන් වහන්සේලා ගන්න. රහත් මුනිවරු. එතකොට ඒගොල්ලෝ භාවනාව විතරද කරගෙන ඉන්නේ? නෑ, උන්වහන්සේලා කොහොමටත් සිල්වත්නේ. ඒ නිසා දානේ සීලයයි භාවනාවයි තියෙනවා. දානේ එතකොට දාන කාටද දෙන්නේ? එහෙම දානෙ උයන්නේ නැහැ නේද රහතන් වහන්සේලා? දානෙ උයන කලමන හොයන්නෙත් නැහනේ. දානෙ වළඳනවා විතරනේ. අපි ඔන්න ඔහොම එකක් තේරුම් අරගෙන තියෙනවා. එතකොට ශාසනය තුල දානය නැතුව සීලය ගොඩනගලා තියෙනවා. එතකොට රහතන් වහන්සේලා සිල්වත් කියන තැනින් අපිට සමහරු කියන්නේ තියෙන රහතන් වහන්සේලාට සිල් නැහැ. අපි දන්නවා එහෙම වෙන්න බෑ. රහතන් වහන්සේලා බොහෝම සිල්වත් උත්තමයෝ. හොඳට භාවනා කරගෙන ඉන්නවා. එතකොට දානේ තමයි දෙන්නේ නැත්තේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඉතින් පින්වතුනේ මෙන්න මේවා අපිට ඇති වෙන සාමාන්‍ය මාර්ගයේ දාන සීල භාවනා යටතේ තියෙන ප්‍රශ්න. මේවා සම්බන්ධයෙන් අපි හිතන්නේ හැමතිස්සෙම මෙන්න මේ පිළිවෙලටම එකක් ඉවර කරලා අනික එකක් ඉවර කරලා අනික එකක් ඉවර කරලා අනික කියලා. මේක බුද්ධ ශාසනික ක්‍රමයට අනුව වැරදි කියලා මම කිව්වේ. අපේ බුද්ධ ශාසනයේ විතරයි මේවා එකවර එකට එක විදිහට දියුණු කරන්න පුළුවන්කම පෙන්වා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි චුට්ටක් මෙන්න මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕන. මේවා කොහොමද එක තැනක සිදු වෙන්නේ? ඒ කියන්නේ දැන් අපි මේක කතා කරන්න ඕනේ. මම දැන් පෙන්නලා දුන්න දානය ළඟ දාන සීල භාවනා කියන තුනම තියෙන්න ඕනේ. දානය මුල් කරගෙන ඒක කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ සීලය
රකින්න තැනක ඊට අදාළ දානයක් සහ ඊට අදාළ භාවනාවක් තියෙනවා. ඊළඟට භාවනාවක් කරන තැනක එතෙන්ට අදාළ විදිහට දියුණු වෙච්චි දානයකුත් ඊට අදාළ දියුණු වෙච්චි සීලෙකුත් තියෙනවා. එතකොට මේ හැම තැනකම දාන සීල භාවනා තුනම පෙන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි යාට මාර්ගය ගැන දැනුමක් තියෙන්නේ. නැත්නම් මේ භාවනා කරන කට්ටියට නැගිටලා යන්න වෙනවා ආයෙ දානෙ උයන්න. ඊට පස්සේ ආයෙ සිල් රකින්න. නෑ මේ භාවනාව ඇතුළට එනකොට ඒ සියල්ල සම්පූර්ණ වෙමින් එන එක. ඒතකොට දානය ඇතුළෙත් භාවනාවක් නැහැ කියන්න බෑ. ඉතින් ඒක නිසා මම දැන් ඔබට මේක තුල දානය තුල භාවනාවක් තියෙන විදිහ පෙන්ලා දුන්නා. අපිට පුළුවන් දන් දෙනකොට මේ දන් දීමේ ආනිසංස පිළිබඳව සිහිපත් කරගනිමින් හිතේ. දානය හොඳට කුසල අරමුණක හැටියට පිහිටවා ගනිමින් අපි එක හිතින් දානේ දුන්නොත් වෙන වෙන දේවල් හිතන්නේ නැතුව නේද අපි කියන්නේ එකම හිතින් හිත හදාගෙන දන් දුන්නොත් ඒ හිත හදාගත්තේ යම් අරමුණකද පිහිටවලා ඒ එකම අරමුණේ දානේ නැමැති අරමුණේ ඒකාග්‍ර කිරීම තුළ එයා ඇත්තටම භාවනාවක් වඩනවා. එයාට යම්කිසි සීලයක් තියෙනවා එතකොට. එම සීලයක් නැත්තම් භාවනාවක් විදිහට වැඩෙන්නේ නැහැ මේක. ඉතින් ඒ නිසා දැන් අපි කියමු භාවනාව සම්පූර්ණ කරගෙන භාවනා කරගන්න අනාගාමී උත්තමයෙක් ඉන්නවා කියන්නේ රහත් වෙන්න භාවනා කරමින් ඉන්නවා. දැන් මේ උත්තමයා දානයක් දෙනවා ඇවිල්ලා. එතකොට දැන් සීලේ නැති වෙලා ගිහිල්ලා භාවනාව නැති වෙලා ගිහිල්ලා දානට ආව නෙවෙයි. අනාගාමී කෙනා දන් දුන්නත් අනාගාමී තමයි. ඒ කියන්නේ එයා මේ භාවනාව තුල දන් දීලා තියෙනවා. නමුත් මේ දානයක් ඇවිල්ලා දුන්නා කියලා එයා අනාගාමීකින් පල්ලහැට එන්නේ නැහැ. පැහැදිලි නේද කියන එක? ඒතර රහතන් වහන්සේ දැන් අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ Tamanගේ ආත්මභාව පහකට කොහෙද කලින් අම්මා කෙනෙකුට අවශ්‍ය වෙනවා දානයක් දීලා පින් අනුමෝදනා කරන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ විදිහට ආත්මභාව පහකට කලින් අම්මට දානයක් දෙන්න මොකද කරන්නේ? උන්වහන්සේ වඩිනවා පිණ්ඩපාතේ. වැඩලා රැගෙන ආපු පිණ්ඩපාතේ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට ළඟ කුටියක හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරනවා. එතකොට දැන් දාන දෙනවනේ තාම. එතකොට සිල් රකින්නවා නෙමෙයි භාවනා කරනවා නෙමෙයි ඒ විලාවට එතකොට රහත් බව නැති වෙලා ගිහින්ද? නෑ. උන්වහන්සේ දන් දුන්නත් රහතන් වහන්සේ නමම තමයි එතකොට. ඒ නිසා පින්වතුනේ අපි මේක වැරදි විදිහට තේරුම් ගන්න හොඳ නෑ. දැන් එතකොට දන් දුන්නේ නැහැ කියන්නේ රහතන් වහන්සේ. එතකොට දානේ නැති කෙනෙක්ද රහතන් වහන්සේ? ඒ කියන්නේ අර විදිහට අම්මට පින් අනුමෝදන් කරන්න දානයක් දුන්නේ නැත්නම් උන්වහන්සේට දානේ නැද්ද? වෙනම ඇවිල්ලා දානේ ඉුවේ නැහැ කියලා දානේ කියන එක නැති කරගෙන නෙවෙයි. ඒ නිසා අපි මේ දානය, සීලය, භාවනාව කියන එක චුට්ටක් මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. මේ දානය සියලු දාන එකතු කරලා අරගෙන බලලා අපි දානය අඳුරා ගන්නවා කොහොමද? දන් දෙන්න අපි කරන්නේ මොකක්ද? ඇත්තටම ද්‍රව්‍යමය වශයෙන් දෙන එක අපි ලොකු දෙයක් හැටියට තේරුම් ගන්න. ද්‍රව්‍යමය වශයෙන් දෙන එක තමයි දානය කියලා අපි හිතුවට. ද්‍රව්‍ය ටික දීලා අපි ද්‍රව්‍ය නැති වෙලා හිස් වෙලා ඉන්නේ නැහනේ. අපි අපිට කියලා තමන්ගේ කියලා ආසාවෙන් අරගෙන හිටපු දාන කොටසක් තමයි දෙන්නේ. ද්‍රව්‍යමය දෙයක් තමයි දෙන්නේ. එතකොට තමන්ගේ දේවල් වලින් දෙයක් දෙනකොට එයා මොකද්ද හදාගන්නේ? එයාගේ හිත හදාගන්නේ. එයා අර තමන්ගේ කියන දෙයට තිබිච්චි
ඇල්මෙන් යුක්ත හිත වෙනස් කරලා ඒ ආසාව අත්හැර ගන්න. මනසේ තිබිච්චි ආසාවක් තමයි අතාරින්නේ. එතකොට තමයි මේ දානේ නියම දානයක් බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වපු දානවල කෙමෙන් කෙමෙන් යද්දී අපි හිතමුකෝ දානේ කෙනෙක් දෙනවා. දන් දෙනවා. හැබැයි දීලා මොකද කරන්නේ? මෙයා දීපු ඔක්කොම හිතේ තියාගෙන ඉන්නවා. මෙයා දන් දුන්නට දීපු දාන ඔක්කොම හිතේ තියාගෙන ඉන්නවා. දාණය දෙනවා. නමුත් මේක දුන්නේ මම. හිතේ තියාගන්නවා. මේක අර හාමුදුරුවන්ට පූජා කරේ මම. එයා ඒක පිළිබඳ තියෙන මම දුන්න මගේ එකක් කියලා හිතේ තියෙන ඇල්ම ඒ තමන්ගේකම අතහැරගෙන නැහැ. එතකොට ආයෙ කොහේ හරි හාමුදුරුවෝ හම්බුනහම සෙනක අවුරුදු 2කට පස්සේ දකින්නයි හාමුදුරුවෝ කියන්නකො සෙනක මැද්දෙන් දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ මං එදා දුන්න පූජා කරපු සිවුර තියෙනව නේද ඔබ වහන්සේ ළඟ? මං අර පූජා කරේ සිවුරක්. ඒක තියෙනව නේද? ඊට පස්සේ ආය අවුරුද්දකින් අමාරකින් කොහේ හරි හම්බුනම ආයෙත් ඕක ඇවිල්ලා මතක් කරනවා. එතකොට දැන් ඔහොම දිගට මතක් කරගෙන යනකොට එයාට ඒක සතුටක් වගේ වුණාට සමහරට ස්වාමීන් වහන්සේ ආපහු සිවුර දෙන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. මේ මිනිස්යාගෙන් හරි කරදරයි කියලා එයා සිවුර දෙන්න පුළුවන්. ඒක නැත්නම් දෙන්න ඕන කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ Tamanට පරිහරණය කිරීමට දීලා නැවත ආය ඇවිල්ලා කරදර කරනවා මන් දුන්නේ කියලා. එතකොට ඒක හිතෙන් අතහැරිලා නැහැ. නේද? මේ දානය තුල හිතෙන් අතහැරීම හිතෙන් අත්හැරීම සිද්ධ වෙලා නැහැ. ඒකට අපි කියනවා මනසින් අතහැරෙන්නේ. එතකොට මනසින් අත්හැරීම නැති නිසා එක දානයක් වෙන්නේ නැහැ ඇත්තටම හරියට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දානය වීම සඳහා මනසින් අතහැරෙන්නත් ඕනේ. මේක හොඳට අහගන්න. මනසින් අතහැරෙන්නත් ඕනේ. එතකොට අපි මේ මනසින් අතහැරීම වගේම මේකේ වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මනසින් අතහැරෙන විදිහට මෙයා දාහනේ බෙදලා තියෙන්න ඕනේ. ද්‍රව්‍යමය වශයෙන් යමක් බෙදලා තියෙන්නත් පුළුවන්. බෙදීමක් වෙලා තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා දෙනවා කියන එකට වඩා මෙතෙන් හොඳ බෙදීමක් කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මෙහෙම. දැන් ගොඩාක් වෙලාවට අපි දානයක් දෙනකොට ඒ දානේ බෙදද්දී හිතන්න ඔබ මෙහෙම අපි දානේ උයාගෙන දානේ ගිහිලා බෙදද්දී ඒ ස්වාමීන් වහන්සේ බෙදන්නේ කාටද?
කියා බල බලා ඒ බෙදෙන්න අපිට ඉස්සරහට ඉන්න ස්වාමීන් වහන්සේ අපෙන් දාන ටික ලබා ගන්න ස්වාමීන් වහන්සේගේ මූණ දිහා බලලා වැඩිපුර බෙදනවාද? එහෙම නැත්නම් ඒ මූණ දිහා බලලා නෑ උච්චර බෙදන්න ඕනේ ටිකක් බෙදන්න ඕනේ මෙයාට. කියා එහෙම බෙදුවොත් එහෙම මේ බෙදීම සම්බන්ධයෙන් ඔබට හිතෙන්නේ දන් දෙනවා කියලාද නැත්නම් මේ මනුස්සයා වෙන මොකක් හරි කරනවා කියලාද? අපිට අදහසක් එනවා මේ දාහනේ ඇයි මේ මනුස්සයා දෙන්නේ කියලා. ඇයි හිතවත් අය බල බලා වැඩිපුර බෙදනවා. ඊට පස්සේ මෝණෙන් හොඳට hina වෙලා නැති පාඩුවේ බිම් බලාගෙන වගේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කොත් එයාගේ මොන දිහා බලලා hina වුණේ නැත්තම් දෙන්නේ ටිකයි. එතකොට ඒක දානයක් වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මේ දෙන දෙයට වඩා දැන් ගන්න කෙනා ගැන හිතන්නේ නැතුව අපි අපේ මනසින් අතහැරලා බෙදෙන එකයි අවශ්‍ය. ඒ නිසා මේ බෙදීම සිද්ධ වෙනවා. ඒ අතරතුරේ මනසින් අතහැරෙන්න ඕනේ. මෙන්න මේ කරුණු දෙක සිද්ධ කරගන්න පුළුවන්. මේකට අපිට පුළුවන් කියන්න දානය කියලා. තේරුණාද? හැබැයි මේ දෙකෙන් එකක් නැත්නම් බෙදුවට මනසින් අතහැර ගන්න බැරි නම් එයාට බෙදෙන දේවල් හිතේ තියාගෙන කියෝ ආයේ ඉන්නවා. ඉතින් සමහරු කියනවා මේ දීපු දේවල් සිහි කරනවා. ඒකට සමහරු කියනවා චාගානුසතිය කියලා. නේද? දැන් අපි ඉතිසලා කතා කරේ චාගානුසතිය කියලා. මේ මූලික මට්ටම. මම මෙහෙම හවල් ඒව දුන්නා, ආවල් ඒව දුන්නා, මමයි දුන්නේ. ඕක නෙවෙයි නියම චාගානුසතිය. තේරුණාද? තමන්ට අත්හැරිලා ගිය දේවල් ඒ අතහැරිලා ගිහිල්ලා සැනසීම සතුට දැනෙන දේවල් ඒ අතහැරීම නිසා තමන්ට දැනෙන නිදහස් බවයි සිහි කරලා බලන්න. එතකොට එයාගේ හිත යොමු වෙන්නේ නිවනට. එතකොට චාගානුසතියක් එයාගේ හිතෙන් අරන් යන්න ඕනේ නිවන කරා. මමයි දුන්නේ මට දැන් අරවා ලැබෙන්න ඕනේ මේවා ලැබෙන්න ඕනේ කියන එක නෙවෙයි. තමාගේ මනසින් අතහැරීමේ සැනසීම තමයි යාට සිහි කරන්න පුළුවන් වෙන්නේ. දානෙට මොනතරම් ආනිසංස තියෙනවද කියලා එතකොට දැනෙන්නේ මේ විදියට. ඉතින් ඒ නිසා පින්වතුනි මේවා ටිකක් තේරුම් ගන්න නිකන් හරි අමාරු වෙන්න පුළුවන් මුලින්ම අහලා නැති අයට. ඒ කියන්නේ මේවා අහන්න එකත් සමහර අයට මදි පුංචිකමක් වගේනේ. මොකද අපේ පුරුදු වෙච්ච ක්‍රමයම තමයි අපිට හරියන්නේ කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් අය මේවාට යොමු වෙනවා අඩුයි මේවා තේරුම් ගන්න තැනකට. ඉතින් මම ඔබත් එක්කලා මේ කතාබස් කරමින් තේරුම් කරලා දෙන්න හදන්නේ අපි දන් දෙන තැන දානයක් දෙන තැනක තියෙනවා නම් සීලයක් ඒ සීලය තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට එතන තියෙනවා නම් භාවනාවක් ඒක තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේක කතා කරලා උගන්වලා කියලා දෙනවට වඩා මෙහෙම තියෙනවා කියනකොට ඒක Taman තුලින් එක දකින්න පුළුවන් තැනකට ප්‍රායෝගිකත්වයේ ගේන්න ඕනේ. මේක හොඳට දැක ගන්න මොකද කරන්න ඕනේ? ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකව මේක දකින්නවා කියලා කියන්නේ එයා දන් දෙනකොට
ඒ දාණය බුද්ධ ශාසනයට අනුරූප කරගන්න ඕන. බුදු සසුනට අනුව දෙන්න ඕන. බුද්ධ ශාසනයට අනුව දෙන්නවා කියලා කියන්නේ දන් දීමේදී මේක කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැතිනම් එයා බුද්ධ ශාසනයෙන් බැහැර විදිහට දන් දෙනවා නම් බුද්ධ ශාසනයෙන් බැහැර පිරිසකට දන් දෙනවා නම් එයාට මේවා ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද්ද? සීලය වැදගත් නැහැ. දන් දෙනකොට සිල්වත් වෙලා දන් දෙන්න කියලා කතාවක් නැහැ. අපි දුස්සීලව ඉඳගෙන ගිහිල්ලා දාන බෙදෙනවා. ඒකේ මහත්ඵලයක් නැහැ, මහා ආනිසංසයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ දුස්සීලව ඉඳගෙන දන් දුන්නොත් එයාලට සුගතියක්වත් නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එයාලා උපදිනවා කියන්නේ කන බොන જાති තියෙනවා. ආහාර ද්‍රව්‍ය තියෙනවා. හැබැයි මේවා ලැබෙන්නේ යාට තිරිසන් ලෝකයක. දැන් පෝසත් පවුල් වල හොඳට ඇති දැඩි වෙන හුරතල් සත්තු ඉන්නවා, තිරිසන් සත්තු. මේක බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි කියන සූත්‍රයේ මට මතක හැටියට පෙන්ලා දෙනවා. ඒ අය එහෙම වෙන්න හේතුව තමයි හොඳට සැප සහසුව ලැබෙන්නේ දන් දීලා තියෙනවා. හැබැයි සිල් රැකලා නැති නිසා අර තිරිසන් ආත්ම භාවවලින් මිදෙන්නේ නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයකටවත් දිව්‍ය ආත්ම භාවයකටවත් උසස් වෙලා නැහැ. හේතුව දන් දෙන තැන්වල සීලය තියාගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ දාණය හොඳට මතක් කරගන්න. දාණය කියන එක බුදු සාසුනට අනුව දානේ මනසින් අත්හැරෙන තැනක තමයි දානේ තියාගන්න ඕනේ. තේරුණාද? ඒත් එක්ක තව ඕනනම් යමක් බෙදන්න ඕනේ, බෙදද්දි මනසින් අතහැරෙන විදියට. එහෙනම් දාණයට මම ලියනවා මනසින් අත්හැරෙන විදියට බෙදීම කියලා කියන්නේ. තේරුණාද? දාණය කියන්නේ මොකද්ද? මනසින් අත්හැරෙන විදිහට බෙදීම. නැත්තම් ඒක මනසේ රැඳව ගන්නා විදිහටනේ බෙදලා තියෙන්නේ. දානය කියන එක මම ලියනවා මෙහෙම. එතන පොඩි ඉරි වගයක් වදිනවා මේකේ. අවශ්‍ය දේ වෙන්නේ නැතුව. දානය කියන එක මම ලියන්නම්කො මෙහෙම. පුංචි ගැටලුවක් තියෙනවා. අපි දානේ තෝරගන්නවා මෙහෙම. මූලිකව මම දානේ කියන එක සටහන් කරනවා මේ විදිහට. දානේ කියන එක අපි තේරුම් ගන්නවා මනසින් අත්හැරෙන විදිහට බෙදීම. ඒක පින්වතුනේ ඒ දාණය අපි මනසින් අත්හැරෙන විදිහට බෙදීම කියලා අරගත්තාම ඕනෙම තැනකට ගැලපෙන්න මේ දාණය ගලපලා ගන්න පුළුවන්.
ඊට පස්සේ සීලය කියන එක මේකේ තේරුම් ගන්න සීලය කියන එක කයේ ඇති වෙන එකක් වචනේ ඇති වෙන සංවරයක් හැටියටනේ ගොඩක් වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේක හිත සම්බන්ධ නොවුනොත් ඒක නියම සීලයකට යන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ඔබ දන්නවා පින්වතුනේ මේ කයේ ඇති වෙන සීලයක් වචනේ ඇති වෙන සංවර බවක් ওই දෙකේ ඒ සංවර භාවයනේ ওই සීලය කියලා හුඟක් අය කියලා දෙන්නේ කාය වාක් සංවරය. ඒක නැහැ කියන්නේ. නමුත් දැන් හිතන්නකො හිරකාරයෙක් ඉන්නවා. කය අසංවර කරගන්න විදියක් නැහැ. එයාට දම්වැල් දාලා බැඳලා ඉන්නේ. වචනේ අසංවර කරගන්න විදියක් නැහැ. එයාත් එක කිසිවෙක් එන්නේ නැහැ කතා කරන්න. කෑම ටික වෙලාවට ගෙනත් දෙන මනුස්සයත් කෑම එක දීලා යනවා. එයා එක්ක කතාවට පැටලෙන්නේ නැහැ. එයි මෙයා දාමරිකයි. එතකොට මෙයා කය අසංවර කරගන්නවද? නැහැනේ. වචනේ අසංවරද? නැහැනේ. ඒ වුණාට කවුරුවත් මෙයාට කියයිද උපාසක මහත්තයා කියලා? අනේ සිල්වත් ගුණවත් උපාසක මහත්තයා කියයිද? නැහැ පිටුතුනි. එයාගේ හිතෙන් එයා ඒතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ නිසා හිත සම්බන්ධ කරගෙන කටයුතු කරනකොට ඒ හිත සම්බන්ධ කරගෙන කටයුතු කරද්දී තමයි මේක වෙන්නේ. හිත සම්බන්ධයි. හොඳට මතක තියාගන්න. එහෙම කටයුතු කරද්දී එයාගේ කයි අපි එකට කියනවා ලයි ඇති වෙනවා නම් යම් සිසිලනයක්. මොකද්ද? යම් සිසිලනයක්. මට මේවා හොඳට පැහැදිලි කරලා දෙන්න කාලය මදි. අපේ දහම් සෙවන සඳහම් නිකේතනයේ අපි YouTube channel එකේ හරහා දීලා තියෙන සමහර දේශනාවල මම මේවා පැහැදිලි කරලා තියෙනවා. ඉදිරියේදී කරන ඒවාට පැහැදිලි කිරීම කරනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් අයගෙන් නිතර ඉල්ලීම් කරන්නේ අපේ channel එක subscribe කරලා මේ bell icon එක click කරගෙන all tab එක click කරගෙන තියාගන්න. එයි අපි එහෙම කියන්නේ අපිට මේ වාසි හොයන්නම නෙවෙයි. වැඩි පිරිසක් අතරට එකක් ධර්මයේ යනවා. අනික තමයි අපේ මේ හා සම්බන්ධ තව පැහැදිලි කිරීම සහිත දේශනා යොමු කරනකොට ඒවා ඔබ අතරට ළඟා කරගන්න පුළුවන්. එතකොට මේව සම්බන්ධයෙන් ඇති වෙන යම් අදහසක් ගැටලුකාරී විදිහක් ඇති වෙනවා නම් ඒ ගැන අපිට මේ කමෙන්ට් මේ දේශනාවට යටින් තියෙන කමෙන්ට් තීරුවේ අදහසක් ඇටියට දාන්න පුළුවන්. තව පැහැදිලි කිරීම මදි නම් මොකද ඉස්සරලාම අහන කෙනෙකුට නිකන් හිතෙන්නේ මේක දහම නෙවෙයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේවා පැහැදිලි කරලා ගන්න ඕනේ ගොඩක්. එහෙම යනකොට තමයි අපිට තේරෙන්නේ දහම තුල තියෙන්නේ මේ ටිකම තමයි කියලා. ඉතින් එහෙම නොදැනෙන්නේ අපි ගොඩක් ප්‍රායෝගික වෙලා මාර්ගයට සමීප වෙලා නැති නිසා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අපහැදිලිකමක් තිබුණොත් කමෙන්ට් හැටියට ඉදිරිපත් කරන්න. එතකොට මම ඒවට වැඩි විස්තර කරපු සමහර දේශනා හෝ ඒ විස්තර වශයෙන් කියලා දෙන කොටස් මම ඒ කමෙන්ට් අතරට එකතු කරලා ඔබට ලැබෙන්න සලස්වනවා. ඉතින් මම කමෙන්ට් එකට උත්තරයක් එකතු කරපු සැනින් ඔබ ගාවට ඒක එන්නේ ඔබ සබ්ස්ක්‍රයිබ් කරගෙන තිබුණොත් පමණයි. ඒකයි අපි ඒක කියන්නේ. ඉතින් මෙන්න මේ හිත මූලික කරගෙන කරන කටයුතු හේතුවෙන් එයාට ලයේ ඇති වෙනවා නම් යම් සිසිලනයක්.
ඒකට අපි කියනවා සිසිල් ඌ ලය. මොකද්ද? සීලය. එහෙම හඳුන්වලා දෙන්න පුළුවන්. සිසිල් ඌ ලය. ඒකට කියනවා සීලය. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. දානය කියලා කියන්නේ මනසින් අත්හැරෙන පරිදි බෙදීම. සීලය කියලා කියන්නේ ලයේ ඇතිවන සිසිල් බව. සිසිල් වූ ලය, සීලය. ඊළඟට භාවනාව කියලා කියන්නේ කුසල අරමුණක හිත දියුණු කර ගැනීම. කුසල අරමුණක හිත පිහිටවාගෙන එකඟ කිරීම. කුසල අරමුණක හිත වැඩිම කිව්වොත් හරි. හිත පිහිටවලා ඒ තුල වැඩෙන්න සලස්වන. ඒකට තමයි කියන්නේ භාවනාව කියලා. එතකොට දානය ළඟදී මේ ටික ඔක්කොම දකින්න පුළුවන් වෙන දානයක් තියෙනවා මේ ටිකක් දකින්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි මේ දානය මේ ටික සම්පූර්ණ කරගත්තු දානයක් බවට පත් වෙන්නේ. දැන් මම ඔබට ඔබ නොහිතන පැත්තක උදාහරණයක් පෙන්වන්නම් මේකට. දැන් අපි හිතමුකෝ මෙතන දානේ ඉතිරි කරගෙන අපි මේ ටික මකා ගමුකෝ. හරි. ওই ටික මකලා මම ලියන්නම්. මුලින්ම දානේ අපි ආමිෂ වශයෙන් දෙන දානේ ගැන කතා කරන්නේ ඔබට මතකයිනේ. එකක් තමයි ආමිෂ දානය. ඊළඟට ඔබට මතකද අබේ දානය කියලා වචනයක් කතා කරා. බය නැති කරනවා. මොන බයද නැති කරන්නේ? සතෙකුට තියෙන ජීවිත බය නැති කරනවා කොහොමද? අපි ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. සතෙකුට තියෙන ජීවිත බය නැති කරන්න පුළුවන් අපිට අපි කරන ප්‍රාණඝාතයේ සත්තු මැරීම නැවැත්තුවොත් ඒ සතාට ජීවත් වීමේ අයිතිය ලැබෙනවා. බය නැතුව ජීවත් වෙන්න පුළුවන් අපි ළඟ. අපි දීලා තියෙන ජීවත් වීමේ අයිතිය. අහුනොත් මරනවා කියන බය නෙවෙයි අපි දෙන්නේ සතාට. මොන විදිහේ දෙයක් වුණත් මරන්නේ නැහැ කියන බය නැතිකම දෙනවා. පැහැදිලිද? ඒකට කියනවා අබේ දෙනවා. දැන් බලන්නකො අබේ දානය කියන එක ගිහිල්ලා නැද්ද සීලයට? එහෙනම් දානය ළඟ සීලය නැද්ද? තියෙනවා. ඊට පස්සේ අපි ගාව තියෙන දේවල් ද්‍රව්‍ය බඩු බාහිර ආදිය ඔහේ බය නැතුව එළිය දාලා යනවා. මොකද හොරකම් කරන්නේ නැහැ අපි. එතකොට අපිත් එක්ක ඉන්න අයට බය නැතුව එළිය දාලා යන්න පුළුවන්. ඒව නැති වෙයිදෝ කියන බය නැහැ. ඒක නැති කරේ කවුද? අපි. මොකක් කරලාද? හොරකම නවත්තලා. එතකොට හොරකම නැවැත්තුවාම ඒ විදිහේ බයක් නැති වෙනවා. ප්‍රාණඝාතය නැවැත්තුවාම ඒකට ගැලපෙන්නේ යාලට ජීවිතේ සම්බන්ධයෙන් මරණය සම්බන්ධයෙන් බයක් තිබුණා නම් ඒක නැති වෙලා යනවා. මරබිය නැති වෙලා යනවා.
ඊට පස්සේ ද්‍රව්‍යමය දේවල් එයාලා ගාව තියෙන දේවල් අහිමි වෙයි, මේවා නැති වෙලා යයි, විනාශ වෙයි කියන බය නැති වෙලා යන හොරකම් කරන්නේ නැත්නම් අපි. ඊට පස්සේ අපි වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්නම්, ඒගොල්ලෝ හිතන්න දැන් පිරිමි කෙනෙක් නම් තමන්ගේ බිරිඳ පිළිබඳව, තමන්ගේ දරුවෝ, ගැහැණු දරුවෝ ඉන්නවා, මේ අය සම්බන්ධයෙන් කිසි බයක් ඇති වෙන්නේ නැහැ යාලට. ඇයි? අපි කවදාවත් ඒ පරිසරය තුල කිසිම ආකාරයකින් වැරදි කාම සේවනයකට දෙන්නේ නැහැ. එතකොට ඊට අදාළ පුද්ගලයෝ නිදහස් වෙනවා, බය නැතුව නිදහස් වෙනවා, මේම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි බොරු කියන්නේ, ඊගාවට මත්පැන් ආදී දේවල් පරිහරණය කරන්නේ. එතකොටත් මිනිස්සු බය, රැවටෙන්න තියෙන බය නැති වෙලා යනවා. ඊට පස්සේ මත්පැන් බීපු මිනිස්සෙක් මොනම කරයිද දන්නේ, ඒවට බයයි ඒ අය. ඒක නැති වෙලා යනවා. සිහියෙන් ඉන්නේ අපි. අවසිහියෙන් කවුරු හරි කෙනෙක් කරන්න ඉඩ තියෙන වැඩ කරන්නේ නැහැ. අන්න ඒ විදිහට සිල්පද ආරක්ෂා කිරීම, සීලය තුල බලන්න. එතකොට අබේ දාණය තියෙනවා. දාණය තුල එහෙනම් අබේ දාණය කියන කොටසේ සීලය තියෙනවා. ඒකේ විතරක් නෙමෙයි, දාණය තුල කොහොමටත් තවත් ගැඹුරට විග්‍රහ කරගත්තත් මේකේ සිල්වත් බව තියෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි දානයක් දෙනකොට ආමිස වශයෙන් දුන්නත් ඒ දානේ, ඒක මනසින් අතහැරෙන විදිහට බෙදීම කරනකොට එතෙන්ට හිතට පුදුමාකාර සැනසෙල්ලක් ලැබිලා, හිතේ මනසින් අතහැරෙන්න හිත සිසිලන එක, හිත මුල් කරගෙන හිතට දැනෙන ලොකු සැනසීම, සතුට, ඒක නිසාම ගතේ සිසිලනයක් දැනෙනවා. මේක ඉතින් කතා කරලා පාඩම් කරන එක නෙමෙයි. ඒ විදිහට දන් දීලා බලන්නකෝ. බොරුද මං කියන්නේ කියලා. මේ බොරුව ඇත්ත අඳුරන්න නම් අපි මාර්ගය වඩන්න ඕන. ඒක කියන්නේ මාර්ගය අඳිනීම කියන එක අපි පාඩමක් හැටියට කියවලා ගන්න දැනුමකට එහා ගිහිල්ලා. අපි පොතක් කියවලා ඒක ඔස්සේ ගන්න දැනුමට වඩා එහා ගිහිල්ලා. බණකට අහන ස්වභාවයෙන් පාඩම් කරගන්නවට වඩා එහා ගිහිල්ලා. මේ බණ ටික මම කතා කරේ ඔබට ප්‍රායෝගික වෙලා බලන්න. එතකොට මනසින් අතහැරන විදිහට ඔබ යමක් ඔබේ ජීවිතය තුල තියෙන දේක් බෙදා දෙන්න. එතකොට එතන දානෙත් තියෙනවා. ඒ වගේම එතන හිත ගොඩාක් සැනසීමකටපත් වෙමින්, ගතද සිසිල් වෙලා, ගත තුලද තියෙන දැවෙන ගතිය, තැවෙන ගතිය, පීඩා ගතිය, අපහසු ගතිය නැති වෙලා, කය සිසිලණයකටපත් වෙලා, කය බර අඩු වෙලා, සැහැල්ලු වෙලා, කයම සිසිල් වෙලා, ලයම සිසිල් වෙලා යනවා. ඒක කෙලින්ම අපිට දකින්න පුළුවන්, අත්දකින්න පුළුවන් දෙයක්. ඒ දාණය තුල සීලය අන්තර්ගතයි. ඒත් එක්ක ඒ වෙලාවෙම හිත අපි බැලුවොත් හොඳට කුසල අරමුණක එකතු වෙලා. අකුසල් එක කවදාත් මේ ලයි මේ ගතිය එන්නේ නැහැ. දාහය, දැවීම, තැවීම, පීඩාව තමයි, දවන ගතිය, තවන ගතිය තමයි මතුවෙන්නේ. ඇයි? ඒ තමයි අකුසලයේ ස්වභාවය. අකුසල එක්ක එකතු නොවි කුසලයේ එක්ක එකතු වෙද්දි තමයි මේ අපේ හිත ගත දෙකම තෘප්ත වෙන ස්වභාවයකටපත් වෙන්නේ. එහෙනම් එතන භාවනාවක් තියෙනවා. ඇයි? කුසල ආරම්මණයක හිත එකතු වෙලා, එකඟ වෙලා, හිත වැඩිලා. එතනම භාවනාව තියෙනවා. එහෙනම් මේ ගැඹුරකට යනකොට එක තැනකින් මේවා ටික දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි, ඔබ අපේ channel එක subscribe කරගන්න. එහෙම subscribe කරගෙන ඔබට පුළුවන්කම තියෙනවා මේ අපේ channel එකේ ඒ bell icon එක click කරලා all tab එක click කරලා දහම් සෙවන සඳහම් නිකේතනේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
අපහැදිලි ගැටලු කමෙන්ට් හැටියට පල්ලෙහෙන් එකතු කරන්න. ඔබට උත්තර හැටියට ලැබුණාමත් ඔබේ බෙල් අයිකන් එක ළඟට මැසේජ් එකක් එනවා. මෙහෙම උත්තරයක් ලැබුණාම. ඉතින් එහෙම නැවත නැවත අහන්න, ශ්‍රවණය කරන්න. අද මේ ධර්ම දාණයෙන් එකින් අයින් කරලා දාන්න එපා. ඉදිරියට සම්බන්ධතාවය තියාගන්න අපි බොහෝම ගැඹුරක් කෙමෙන් සාකච්ඡාවට ගෙන එන්නේ මේ. ඉතින් අලුතෙන්ම සම්බන්ධ වෙන අය නිසා තමයි මේ පැහැදිලි කිරීම ගොඩක් දේවල් කරේ. ඉතින් අපි මේ කතාව මෙන්න මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. කොහොමද ඒක අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ආමිස දානය, අභය දානය, ධර්ම දානය කියලා තුනක් කතා කළාට ආමිස දානය තියෙන තැනම අභය දානය කියන එක පෙන්වන්න පුළුවන් කියලා මම පෙන්වනවා. ආමිස වශයෙන් අපි දන් දෙනකොට මේ ආමිසය ලැබෙන පිරිසට බඩගින්න සම්බන්ධයෙන් තියෙන බය නැති වෙලා යනවා. තේරුණාද කියන දේ? ආමිසය බඩගින්න සම්බන්ධයෙන් කනබොන දෙයක් දුන්නොත් එහෙම ඒ කනබොන කෑම වීම නැතුව බඩගින්න ඉන්න වෙනවා කියන බය නැති වෙලා යනවා. ඉතින් ওই විදිහට ඒ ආමිස දාණය ගැන ආමිස දාණය සමීපයේම අභය දාණයද, අභය දාණය තියෙන තැනක ධර්ම දාණයකුත් දකින්න පුළුවන්. මෙන්න මෙහෙම විග්‍රහයක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ආමිස දාණය දිනු කරන කෙනා අභය දාණය දිනු කරගන්නවා. අභය දාණය දිනු කරනවා කියන්නේ ධර්ම දාණයකුත් දිනු. මේවා එක තැනක තියෙන ධර්ම. හැබැයි එක ගුලියට තියෙන නිසා පේන්නේ නැහැ. ඒ නිසා වෙන් කරලා බලන්න නම් මේවා වෙන වෙනම විභජ්‍ය කරලා බලනවා. විභජ්‍ය කරලා මේක කතා කරනවා. බෙදලා දක්වලා කතා කරනවා කියන එකෙන් කියනවා විභජ්‍යවාදී විදිහට විග්‍රහ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොයි විදිහේ වාදයක් ඇත්තෙද්ද කියලා ඒ කාලේ කියනකොට කියන උන්වහන්සේ විභජ්‍යවාදී කියනවා. බෙද බෙදා බලලා මේක තේරුම් කරගන්නවා. එක තැන තියෙන්නේ මේ සියල්ල. ඉතින් ඒ නිසා පින්වතුනි ටිකක් ගැඹුරකට යන්න ඔබට අවස්ථාව තියෙනවා. මේවා වර්ධනය කරගද්දී එකවට ටිකෙන් ටික වර්ධනය එකට සිද්ධ වෙනවා. ඉතින් මේ තමයි අපේ මේ ධර්මයේ හඳුනා ගැනීම මූලික වශයෙන් කරන්න ඕන පිළිවෙල. ඉතින් මේ ගුණය ගැන අඳුර ගන්න අද දවසේ මේ ධර්ම දාණය තිලින කරමින් මේ විදිහට එක තැනකින් මේ සියල්ල ධර්ම දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කරුණක් අපි ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට මෙහිදීද මෙසේ තේරුම් ගැනීම බුද්ධ ශාසනික ක්‍රමයට අනුව නිවැරදි දෙයක්මයි. එකක් ඉවරලා එකක් නෙවෙයි. එකවර එකට මේවා සමානුපාතිකව ටිකෙන් ටික එකක් එක්ක අනිකත් වැඩෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒක බුද්ධ ශාසනික වශයෙන් නිවැරදි. ඉතින් අද මේ උතුම් ධර්ම දාණය තිලින කරමින් මේ හා සම්බන්ධ කටයුතු ටිකට උදව්පදව් කරලා උපකාරක ශක්තියෙන් සලසලා දීලා අද බලාපොරොත්තු වෙන්නේ මේ පින්නතුන් අතර සචිනී මදුසිකා ගන්ගොඩගේ මහත්මිය, ඒ වගේම දොන් නිපුන් සත්සර හෙට්ටිආරච්චි මහත්මයා යන දෙදෙනාගේ විදේශගත වීම සඳහා ඇති සියලුම බාධක දුරු වේවා. ඒ වගේම ජීවිතේ සියලු යහපත් පැතුමන් එලෙසින්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම මේ දෙදෙනාට වහ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සංසාර දුකින් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි එහෙමනම් ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාවන් විශේෂයෙන් අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවි බඹුන්ටත් මේ පින් අනුමෝදනා කරනවා. ඒ දෙවි බඹුන්ද සැපවත් වේවා, සුවපත් වේවා, සාන්ත නිවනින් සැනසෙත්වා කියන පින් අනුමෝදනාවත් සිදු කරනවා. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට වහවහ මේ උතුම් ධර්මය අවබෝධ වී සංසාර දුකින් නිදහස් වේවා කියලත් සාදු කියලා පින් අනුමෝදනා කරමු. ඒ වගේම පින්වත් සියලුම මහා සංඝරුවනට උතුම් මේ උතුම් පින අනුමෝදන් වේවා. විශේෂයෙන් ධර්ම දාණයට මග සලසලා දුන්නා වූ පින්වත් කුලියාපිටියේ කල්යාණී අසපින් ස්වාමින් වහන්සේට ඒ අමා මහ නිවනම වහවහ අවබෝධ වෙන්න මේ ධර්ම දාණය හේතු වාසනා වේවා කියලත් සාදු කියමු. ඒ වගේම අද සචිනී මදුසිකා මහත්මියගේ ආදරණීය දෙමාපියන් වන එලියදුර සුනේත්‍රා ශ්‍රීමති සොයිසා මහත්මියද ඒ වගේම රංජන් ගංගොඩගේ මහත්මාටද සියලු යහපතම සැලසේවායි කියලා සෙත් පතන අතරේ වහවහ ඒ අමා මහ නිවනම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරනවා. ඒ වගේම නිපුන් සත්සර හෙට්ටිආරච්චි පින්වත් මහත්මාගේ ආදරණීය දෙමාපියන් වන දොන් සිරිසේන හෙට්ටිආරච්චි පියා සහ ලියනගේ දොන් ඩල්සි මානෙල් මෑණියන්ටද සියලු යහපතම සැලසේවායි කියා සෙත් පතනවා. නිරෝගී සම්පත්‍ය ආදී සියලු යහපත සැලසේවා. උතුම් වූ අමා මහ නිවනම වහවහ අවබෝධ වේවා කියලත් සෙත් පතලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිපුන් සත්සාර හෙට්ටිආරච්චි මහත්මයාගේ ආදරණීය සොයුරු සොයුරියන් වන දොන් සෙහාන් කෝසල හෙට්ටිආරච්චි, ඒ වගේම දොන් දිමුති සෙහානී හෙට්ටිආරච්චි, දොන් පවනී සත්සරණී හෙට්ටිආරච්චි යන අයටද සියලු යහපතම සැලසේවායි සෙත් පතන අතරේ ඒ හැමතෙම අමා මහ නිවනම වහවහ අවබෝධ වේවා කියලත් අපි පින් අනුමෝදනා සිදු කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව අද උතුම් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන සියලු ලක්වැසි ලෝවැසි හැමදෙනාටද වහවහ උතුම් ධර්ම අවබෝධයම සැලසේවා කියලා මෙත් සිතින් අපි ප්‍රාර්ථනා එකතු කරනවා. විශේෂයෙන් අද දවසේ නම් සචිනී මදුසිකා ගංගොඩගේ මහත්මියගෙත් දොන් නිපුන් සත්සර හෙට්ටිආරච්චි මහත්මයාගෙත් දෙදෙනාගේම විදේශගත වීමට තිබෙන සියලු බාධාවෝ දුරු වේවා. ඒ අයට සියලු යහපත සලසා ගනිමින් ඒ ගමන සඵල වේවා, සාර්ථක වේවා. ඒ වගේම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටද මේ මඟ විවෘත වේවා කියලා සාදුකාර පවත්වමු. හොඳයි හැම දිනාටම එහෙමනම් ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක්, යහපතක්, අභිවෘද්ධියක්ම සැලසේවා කියන මෙත් සිතින්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාට තෙරුවන් සරණයි. ඉතිපිසෝ භගවාර